හොඳයි කවුරුත් එකලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒකුත්පාද නිරෝධාච ඒකා ලම්බන වත්තුකා චේතෝ යුත්තා දිපඤ්ඤාස ධම්මා චේතසිකා මතාති. ගෞරවනීය සිල්මෑණිවරුන්ගෙන් අවසර ලැබෙන්නට කාරුණික පින්වතුනි, ලෝතර බුදු පියාණන් වහන්සේගේ ශාසනයක් ඇසුරු කරගෙන වටිනා කියනු ලබනා වූ පුණ්‍ය කර්ම සමුදායක් සිද්ධ කරගන්නා වූ මොහොත. අද නිකිනිපුර 15ක පොහොය දිනය ශාසනික වශයෙන් විශාල වැදගත්කමක් තිබෙනා වූ පොහොය දිනයක්. කවර කරුණුද කියලා සලකා බැලූ කල විශේෂයෙන්ම පළවෙනි සංගීතය පවත්වන ලද්දේ අද වැනි වූ පුන් පොහෝ දිනයක තමයි ආරම්භ කරන්නට යෙදුනේ. ලෝතර බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පාවා නුවර සිට කුසිනාරාව දක්වා මහා සංඝරත්නයේ සමග වැඩම කරනා මොහොතේදී අතරමඟදී දැනගන්න ලැබුණා ලෝතර බුදු පියාණන් වහන්සේ පිරිනිවිලා කියලා. මේ සිද්ධිය ඇසුවෙන් අනතුරුව සියලු කෙලෙස් රජසන් ප්‍රහාණය කරන ලද්දා වූ මහරහත් උතුමෝ සියලු සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය මෙයයි. ලෝතර බුද්ධත්වයට පැමිණියා වූ ගුණෝතුමන් වහන්සේලය පවා මේ ආකාරයෙන් පිරිනිවෙනවා. යම් සංස්කාර ධර්මයක් හටගත්තද ඒ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය යමක් හටගත්තද ඒ වයවන්නා වූ ස්වභාවයක් නැතිවන්නා වූ ස්වභාවයක් කියලා මෙනෙහි කරන්නට ගත්තා. ඒ වාගේම පෘථග්ජන වුණා වූ භික්ෂුන් වහන්සේලා බොහෝ සෙයින් හඬන්න වැළපෙන්න ගත්තා. සම්බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වුණේ නොබෝ කලකට පෙර ආතුව නේද? භාග්‍යවතුන් වහන්සේ මේ තරම්ම ඉක්මනින්ම පිරිනුණාද කියලා. මේ ආකාරයෙන් බොහෝ භික්ෂුන් වහන්සේලා හඬද්දී වැළපෙද්දී කාශ්‍යප ස්වාමීන් වහන්සේ උපදෙස් දුන්නේ, අවවාද කළේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය මෙයයි. බුදු පියාණන් වහන්සේ ධර්මාන කාලයේදීම ජීවමාන කාලයේදීම මේ කාරණේ පැහැදිලි කළා නේද? යමක් හටගත්තා නම් ඒ සියලු දේ නැසෙන ස්වභාවයෙන් යුක්තයි නේද කියලා අර පෘථග්ජන භික්ෂුන් වහන්සේලාගේ සිත් සතන් හදන්න කියලා උත්සාහවත් වුණා. මේ මොහොතේදී අර සුභද්‍ර කියන භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉඳලා සඳහන් කරේ, අපිට මේන් මත්තට කවරෙක් නම් උපදෙස් දෙන්නද? අපිට රුචි දෙයක් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. අරුචි දෙයක් අපිට නොකර ඉන්න පුළුවන්කම තියෙනවා. ඇයි ශික්ෂාවකට කොටු වෙන්නේ? ඒ නිසා අපි මේ මහා ශ්‍රමණයන් වහන්සේගෙන් මිදුණා නේද කියලා මෙන්න මෙහෙම ප්‍රකාශනයක් කරා. ඒ මොහොතේදීම කාශ්‍යප ස්වාමීන් වහන්සේ සිතේ අදිෂ්ඨාන ඇති කරගත්තා. අධර්මවාදීන්ගේ බලවත් වීමට පෙර ආතුව ධර්මවාදීන් බහුතරයක් ඉන්නා වූ මොහොතේදී මේ ධර්මයේ සංගායනා කරන්න ඕනේ, එක් රැස් කරන්න ඕනේ, විසිරී පවතිනා වූ ධර්මය එක් තැනක රැස් කරන්න ඕනේ කියලා මෙන්න මෙහෙම අදිෂ්ඨානයක් ඇති කරගත්තා. බුදු පියාණන් වහන්සේගේ ඒ පරිනිර්වාණයේ කටයුතු වලින් අනතුරුව තෙමසක් ඇවෑමෙන් කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ සිද්ධියෙන් පමණක් නෙවෙයි පින්වතුනි, තවත් මේ ශාසනයේ අලජ්ජී භික්ෂුන් වහන්සේලා හිටියා. දේවදත්ත, ඒ වාගේම චන්නාදී භික්ෂුන් වහන්සේලා බහුතරයක් හිටියා. ඒ අයගේ සතරසික වර්ගික භික්ෂුන් වහන්සේලා අපි කියනවා චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා කියලා. මෙහෙම අධර්මවාදී බලවේග බොහෝමයක් හිටියා.
මේ අයට හරියට භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීම ගින්නට පිදුරු දාන්නා වගේ වැඩක් වුණේ. ඒ නිසා කාශ්‍යප ස්වාමීන් වහන්සේ කල්පනා කරේ මේ භික්ෂුන් වහන්සේලා ටික වාසය කරන කාලයේදී භාග්‍යවතුන් වහන්සේගේ දහම ශ්‍රවණය කරන ලද්දා වූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ වාචෝද්ගත කරන ලද්දා භික්ෂුන් වහන්සේලා සුජීවත්ව වාසය කරන කාලයේදීම මේ ශාසනය 5000ක් කල් පවතින්න නම් මේක චිරස්ථායී කරන්න ඕනේ කියලා. එයින් අනතුරුව තමයි අජාසත් මහරජතුමාගේ අනුග්‍රහ යටතේදී පළවෙනි සංගායනාව සංවිධානය කරන්නට යෙදුනේ. මේ පළවෙනි ධර්ම සංගායනාව මහරහතන් වහන්සේලා 500 නමකගේ මූලිකත්වයෙන් සිද්ධ වුණා. එනිසා පින්වතුනි සත්මසක් මුළුල්ලේ පැවතුණා. මේ සංසිද්ධිය මේ පුන් පොහෝ දවසේ වැදගත් කාරණයක්. ඒ වගේම ආනන්ද ස්වාමින් වහන්සේගේ ආශ්‍රවක්ෂය කිරීම කියන කාරණයත් මේ පොහොය දිනේදීම වැදගත් වන්නා වූ සිද්ධියක්. සංගායනාව පටන් ගැනීමට පෙර ආතුව මහරහතන් වහන්සේලා 499 දෙනෙක් සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා 499 දෙනෙක් හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ පැමිණීම අත්‍යවශ්‍ය කාරණයක් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ මහා රාත්‍රිය මුළුල්ලේදීම කායගත සතියෙන් වාසය කළා. සිව් ඉරියව්වෙන් තොරව අපි අහලා තියෙනවා. මහරහත් භාවයට පත් වුණා එකම උතුමාණන් වහන්සේ කියලා. මේ උතුමන් වහන්සේ පාන්දර යාමේදී තමයි අලුයමට සමීප කාලයේදී තමයි මේ ගුණතුමන් වහන්සේ සිව් ඉරියව්වෙන් තොරව ඇඳට සැතපෙන්න කියලා යන මොහොතේදී මහරහත් භාවයට පත් වුණේ. ඒ සිද්ධියත් මේ පොයේ දිනේ වැදගත් කාරණයක්. ඒ වගේම ඊළඟ කාරණය තමයි පසුවස් සමාදන් වන්නා භික්ෂුන් වහන්සේලා කියන්නේ පෙරවස් ගිය පොයට ඒ කියන්නේ ඇසල පොයට වස් සමාදන් වෙන්න නොහැකි වුණා භික්ෂුන් වහන්සේලා පසුවස් සමාදන් වන්නා වූ ස්වාමින් වහන්සේලා අද දවසේ පොහොය කරලා ඉවර වෙලා අනතුරුව හෙට දවසේ තමයි වස් සමාදන් වෙන්න තියෙන්නේ. ඇත්තටම එහෙමයි සංසිද්ධිය වෙන්න ඕනේ. හැබැයි මේ මාස නම් යෙදිලා තියෙන්නේ අපිට ස්වාමින් වහන්සේලා හැටියට පොහොය විනය කර්මය කරන්න තියෙන්නේ හෙට දවසේ. එහෙම අවස්ථා යෙදෙනවා. ඒ කියන්නේ ජ්‍යොතිෂ ක්‍රමයේ සහ ස්වාමින් වහන්සේලාගේ චන්ද්‍රමාස ක්‍රමයේ අතර යම් යම් මොහොතවල වලදී කිසියම් වූ වෙනස්කම් පවතිනවා. කෙසේ නමුදු නිකිනි පොයට තමයි පසුවස් සමාදානය සිද්ධ වෙන්නේ. මේ ආදී කරුණු සමුදායක් තියෙනවා. මේවා තමයි ශාසනික වශයෙන් වැදගත් වන්නා වූ කරුණු. ස්වාමීන් වහන්සේ ගාථා රත්නයක් ඉදිරියේ තබා ගත්තා, ප්‍රස්තුත කරගත්තා දේශනාව සඳහා. ඒකාලම්බන ඒකෝත්පාද නිරෝධා ඒකාලම්බන වත්තුකා කියලා. සිත සමග උපදින්නා වූ සිත සමගම නිරුද්ධ වන්නා වූ ඒ වාගේම සිත යම් වස්තුවක් ගන්නේද ඒ වස්තුවම ගන්නා වූ ඒ වාගේම සිත යම් ආරම්භණයක බැස ගන්නේද ඒ ආරම්භණයම බැස ගන්නා වූ යම් ධර්මයක් තියෙනවා. ඒ පිළිබඳව තමයි සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකක් කියලාද හිතන්නේ? සිතත් සමගම උපදින්නා වූ සිත යම් විදිහක මොහොතක නිරුද්ධ වෙනවා නම් එයත් සමග නිරුද්ධ වන්නා වූ සිත යම් වස්තුවක බැසගන්නේද එහිම බැසගන්නා වූ ඒ වාගේම සිත යම් ආරම්භණයක පිහිටන්නේද ඒ ආරම්භණයම පිහිටන්නා වූ දේ මොකද්ද? චෛතසික. චෛතසික ගැන තමයි සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පින්වතුනි ඊ타ත්ම සංකීර්ණ වූ කාරණයක්. මොකද මේ සම්බන්ධයෙන් සඳහනක් කරනවා අට කතාවේ සඳහන් වෙනවා බුදු පියාණන් වහන්සේ මේ සිත සහ චෛතසික අතර මේ සම්බන්ධය පැහැදිලි කිරීම අතිශය දුෂ්කර වූ කාර්යයක් කරේ කියලා. අපිට අපේ සිතක රාගයක්ද ඇති වෙන්නේ, දේශයක්ද ඇති වෙන්නේ, කුසලයක්ද ඇති වෙන්නේ, අකුසලයක්ද ඇති වෙන්නේ මෙහෙම කියන එක පවා විනිශ්චය කරගන්න එක අතිශය දුෂ්කර කාර්යයක්. නමුත් භාග්‍යවතුන් වහන්සේ එක සිතක් අරගෙන ඒ සිතේ හටගන්නා වූ චෛතසික මේවා කියලා
වෙන් කළා පෙන්නනවා. ඒක අතිශය දුෂ්කර කාර්යයක්. හරියට උපමාවකින් කියනවා සරබූ නදියේ, ඒ වගේම ගංගානම් නදියේ, අචිරවතී නදියේ, යමුනා නදියේ මේ වගේ තියෙන ජලය ගංගා දිගේ පහළට ඇදිලා ගිහිල්ලා මහ මුහුදට ගලාගෙන ගියාට පස්සේ කිසියම් වූ බුද්ධිමත් පුද්ගලයෙක් මොකද කරන්නේ? දෝතින් වතුර ටිකක් අරගෙන කියනවලු මේ වතුර ටික සරබූ නදියේ. මෙන්න මේ වතුර ටික අචිරවතී නදියේ. මේ වතුර ටික යමුනා නදියේ. මේ වතුර ටික ගංගානම් නදියේ කියලා වෙන් කරලා දක්වනවා කියනවා. මෙහෙම දක්වනවා කියන එක කොච්චර අපහසු දෙයක්ද කියලා බලන්නකෝ. භාග්‍යවතුන් වහන්සේ සිතක මේ සංයුතිය එහෙම නැත්නම් මේ පෙළගැස්ම සිතක සන්දර්භය සිතක අභ්‍යන්තරයේ මේ චෛතසිකයන්ගේ විකාශනය වීම වෙන්කර දැක්වීම ඊටත් වඩා අතිශය දුෂ්කර කර්තව්‍යයක් කරා කියලායි කියන්නේ. පහසු කෘත්‍යයක් නෙවෙයි. චිත්තක්ෂණයක් කියලා කියන එක අපිට ගණනය කරන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැ. එක තප්පරයක් තුල චිත්තක්ෂණ කීයක් ගත වෙනවද කියන එක පිළිබඳවත් අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ලෞතර බුදු පියාණන් වහන්සේ යමා මහ පෙළහර පානවා කියලා අපි අහලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ යමා මහ පෙළහර පාන්න නම් මොකද කරන්නේ? කසින සමාපත්තීන්ට සමවැදිලා මේ කසින සමාපත්තීන්ගෙන් අෂ්ට සමාපatti උපදවලා කසිනය වඩලා ඉවර වෙලා ඒ හරහා ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය, චතුර්ථ, පංචම ඒ වාගේම අරූපාවචර ධ්‍යාන මේ ආදියට සමවැදිලා එයින් නැවතත් අනුපිළිවෙලින් ප්‍රථම ධ්‍යානයේ දක්වා පැමිණිලා එයින් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරනවා මට තේජෝ කස් අපි හිතමුකෝ පින්වතුනි තේජෝ කසිනේට කියලා සමවැදුනේ තේජෝ කසිනේ හරහා භාග්‍යවතුන් වහන්සේ අෂ්ට සමාපatti උපදවලා ඉරලා නැවතත් මුලට ඇවිල්ලිවල අදිෂ්ඨාන කරනවා මාගේ ශරීරයෙන් ගිනි කඳ විහිදේවා කියලා. නැවතත් ආපෝ සමාපත්තියට සමවැදීලා අර විදිහට අෂ්ට සමාපatti උපදවලා ඉවරලා ආයිමත් මුලට ඇවිල්ලිවල ඒ කියන්නේ සමාපත්තියෙන් බැහැලා එළියට බහින්න නැතුව අභිඥා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඊට පස්සේ අදිෂ්ඨාන කරනවා මාගේ ශරීරයෙන් ජලකඳ නික්මේවා කියලා. මේ විදිහට එක දිගට අතිශය වේගයෙන් තේජෝ කසිනේට ආපෝ කසිනේට තේජෝ කසිනේට ආපෝ කසිනේට සමවදිමින් කසිනේන් සමාපත්තියෙන් අතමිදීමෙන් අනතුරු අදිෂ්ඨානපයක් කරනවා මාගේ ශරීරයෙන් ජලකඳ මාගේ ශරීරයෙන් ගිනිකඳ නික්මේවා කියලා. බලාගෙන ඉන්නා පුද්ගලයාට පේන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් එකවර ජලකඳ සහ ගිනිකඳ නික්මෙනවා කියලා. එතකොට කොයිතරම්නම් වේගයකින් මේ සමාපත්තීන් අතර මේ තරංගය මේ හුවමාරුව භාග්‍යවතුන් වහන්සේ කරනවද? එතකොට අපිට පේන කාරණයක් තමයි මේ සමාපත්තියෙන් සමාපත්තියට ගොඩ වෙන්න සමාපත්තියෙන් සමාපත්තියට සමවදින්න ඒවැම් බැස ගන්න ඒ වාගේම නැවත මාගේ ශරීරයෙන් ජලකඳ ගිනිකඳ නික්මේවා කියලා අදිෂ්ඨාන කරන්න මේ ගත ගන්නා වූ මොහොතවල් වලදී චිත්තක්ෂණ තමයි මේ මොහොතවලදී ගත වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ චිත්ත ප්‍රවෘත්තිය අතිශය වේගවත්. ඒ නිසා බලාගෙන ඉන්න කෙනෙකුට පේන්නේ එකවර භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් ගිනිකඳ සහ ජලකඳ නික්මෙනවා කියලා. එතකොට මේ තරම්ම අපගේ හිතක් කියන එක වේගවත් හිතක් කියන එක තියුණුයි. මේ හිතක හටගන්නා වූ චෛතසික ස්වභාවයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විවරණයක් කරනවා. සිතකින් කළ හැක්කේ සිතීම එහෙම නැත්නම් අරමුණු දැන ගැනීම පමණයි කළ හැක්කේ. චෛතසික කියලා කියන්නේ මේ හිතේ පවතිනා වූ සෙසු ධර්ම ටික, අවයව ටික. හරියට අපි හිතමුකෝ කසායක් තියෙනවා කියලා. කසායක් තියෙනවා. කසායේ වතුර තමයි ප්‍රධාන, ඊට අතිරේකව විවිධ වූ බෙහෙත් රසයන් තියෙනවා. කසායක් සකස් කරලා තියෙන්නේ එහි අනිත් බෙහෙත් ද්‍රව්‍ය ටික
මිශ්‍ර කළා තියෙන්නේ ජලය හරහා. ජලය නිසා තමයි කසාය ටික පවතින්නේ. හරියට සිත කියලා කියන්නේ ජලය වගේ, චෛතසික කියලා කියන්නේ කසායේ ඒ ජලයේ මිශ්‍ර වුණා වූ බෙහෙත් විවිධ වූ බෙහෙත් ඖෂධය වගේ. එතකොට මේ කියුන් ලබනා වූ දැන් අපි හිතමුකෝ කිසියම් වූ කසායක් කිසියම් වූ කෙනෙක් අරගෙන වෙන් කරලා කෙනෙකුට පෙන්වන්න පුළුවන් නම් එහෙම කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. කෙනෙක් වෙන් කරලා පෙන්නනවා. මේ තියෙන්නේ ජලය. මේ තියෙන්නේ අහවල් බෙහෙත. මේ තියෙන්නේ අහවල් බෙහෙත. මේ තියෙන්නේ අහවල් බෙහෙත කියලා ඉවර වෙලා මේක වෙන් කරලා පෙන්නනවා. ඒක අතිශය දුෂ්කර කාර්යයක්. භාග්‍යවතුන් වහන්සේ කිසියම් වූ සිතක් අපිට හටගත්තට පස්සේ අකුසලය මූලික කරගත්තා වූ සිතක් වෙන්න පුළුවන්. කුසලය මූලික කරගත්තා වූ සිතක් වෙන්න පුළුවන්. මේ කවර ආකාරයේ සිතක් උපන්නත් මෙන්න සිත, මෙන්න මේ සිත ඇතුලේ තිබෙනා සංයුතිය, මෙන්න මේ සිත ඇතුලේ තිබෙනා චෛතසික ටික කියලා භාග්‍යවතුන් වහන්සේ වෙන් කළා පෙන්නනවා. අපි මේ සිතක තිබෙනා පිළිබිඹුව, මේ සිතක හැටගැම්ම පිළිබඳව තේරුමක් නැති හින්දා සමහර පුද්ගලයන්ට මේ කරන්නේ කුසලයක්ද, මේ කරන්නේ අකුසලයක්ද කියලාවත් තේරුමක් නැහැ. කෙනෙකුට කුසලය හඳුනා ගන්න, දැන් කුසලයක් කියන එක පළවෙනි කොටම හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන ඊට පස්සේ එහි වර්ධනයේ පිණිස කටයුතු කරන්න ඕනේ. අකුසලයේ කියන එක පුද්ගලයෙක් හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන අකුසලය දුරු කිරීම පිණිස කටයුතු කරන්න ඕනේ. බහුතර පුද්ගලයන්ට මේ කුසලය කියන්නේ මොකද්ද, අකුසලය කියන්නේ මොකද්ද කියලාවත් තේරුමක් ඇත්තේ නැහැ. පළවෙනි කොටම කුසලය හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ Tamanගේ හිතේ කුසල් සිතක් හටගෙන තියෙනවා නම් ඒ දියුණුව පිණිස කටයුතු කරන්න ඕනේ. ඒ වගේම Tamanගේ හිතේ කුසල් සිතක් හටගෙන නැත්නම් හට නොගත්තා වූ කුසල් සිත් තියෙනවා නම් මතුමත්තේ ඒවා ඇති කර ගැනීම පිණිස ප්‍රයත්න කළ යුතුයි. ඒ වගේම Tamanගේ හිතේ අකුසලයක් හටගෙන තියෙනවා නම් එය ප්‍රහාණය පිණිස කටයුතු කළ යුතුයි. ඒ වගේම නොහටගත්තා වූ අකුසල ධර්මයන් තියෙනවා නම් ඒවා ඇති නොවීම පිණිස ප්‍රයත්න කළ යුතුයි. දැන් බලන්න කොච්චර වැඩපිළිවෙලක් තියෙනවද? එතකොට කුසලයේ කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. අකුසලයේ කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. ඒව දුරු කර ගැනීම පිණිස ඒවායේ කුසලයන් නම් ඒවායේ වැඩි දියුණුව පිණිස අපිට කටයුතු කරන්න වෙනවා. එතකොට මේ පිළිබඳව බහුතර දෙනාට මේ කුසලයේ කියන්නේ මොකද්ද? මේ අකුසලයේ කියන්නේ මොකද්ද? අලකොල කියන්නේ මොනවද? මියනකොල කියන්නේ මොනවද කියනවත් තේරුමක් නැති පිරිසක් ඉන්නේ. ඉතින් කොහොමද කුසලයක් අකුසලයක්වත් හඳුනා ගන්න නැතුව ඒ ප්‍රහාණය පිණිස ඒ වැඩි දියුණුව පිණිස කටයුතු කරන්නේ? සම්බුදු පියාණන් වහන්සේ කුසල සිතක් අරගෙන පෙන්නනවා. මෙන්න කුසල සිත, මෙන්න කුසල සිත ඇතුලේ තිබෙනා වූ චෛතසික ටික. මෙන්න අකුසල සිත, මෙන්න අකුසල සිත ඇතුලේ තිබෙනා වූ චෛතසික ටික කියලා මනා විවරණයක් කරලා පෙන්නනවා. යමෙක් පින්වතුනි මේ කුසල සිත මනාකොට හඳුනාගත්තා නම් ඔහු නැවත නැවත වැඩුවා නම්, එහෙම නැත්නම් භාවිත කරා නම්, ප්‍රගුණ කරා නම් අපි ඒකට කියන භාවනාවක් කියලා. මේ භාවනා කිරීම හරහා පුද්ගලයාට නිවන කරා යන්න පුළුවන්කම තියෙනවා. කෙනෙකුට මේ අකුසල සිත භාවිත කරා නම්, පුහුණු කරා නම්, වැඩි දියුණු කරා නම් ඒ පුද්ගලයන්ට සතර පාය කෙරෙහි යා ගන්න පුළුවන්කම තියෙනවා. පුද්ගලයෝ බහුතර දෙනෙක් කුසලයේ වැඩිම පසක දාලා ඉවරලා අකුසලය දියුණු කිරීම තමයි වෙන්නේ. ඒ හරහා ගතවන්නා වූ ක්ෂණයක් පාසා, ගතවන්නා වූ මොහොතක් පාසා අපේ සිත තුල හටගන්නා වූ මේ කුසල අකුසල ධර්මයන්ගේ හේතුව නිසා අපිව සුගතියකට හෝ එහෙම නැත්නම් දුගතියකට ඇදෙනවා. යමෙක් මේ කුසලය අකුසලයේ කියන ලබනවා මේ කරුණ දෙකම ප්‍රහාණය කළොතින්, ශේක කළොතින්, දුරු කළොතින්, නිමා කළොතින් ඔහුට සංසාර සාගරයෙන් අත මිදෙන්නත් පුළුවන්කම තියෙනවා. කුසල් අකුසල් සබ්බ පාප පහීනස්සයි කියලා කියන්නේ සියලු කුසල් අකුසල් ගෙවි ගියා වූ තැන තමයි භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ සසර දුකින් අත මිදෙන්න පුළුවන්කම තියෙනවා කියලා. පළවෙනි කොට කුසල් අකුසල් ප්‍රහාණය කොහොම වෙතත් කුසලය කියන්නේ මොකද්ද? අකුසලය කියන්නේ මොකද්ද කියලාවත් හඳුනාගත යුතුයි. පින්වතුනි, ඇත්තරම මේ දේශනාවේ වැඩිපුරම කියවෙන කරුණු සිද්ධාන්තමය කරුණු, ඒ කියන්නේ ස්වාමින්වහන්සේ කටපාඩම් කරගත්තුවා. කටපාඩම් කරගත්තු කරුණු ටිකක් ගැන තමයි කියන්න බලාපොරොත්තු වෙන්නේ. චෛතසිකයන්ගේ සංයුතිය ගැන කතා කරනකොට අපි
අපේ ජීවිතවල කුසල් කියලා ඒ කියන්නේ හොඳ සිත් කියලා જાතියක් වඩනවනේ. හොඳ සිත් කියලා જાතියක් වඩනවා. ඒ වගේම නරක සිත් කියලා જાතියක් වඩනවා. මේ හොඳ සිතක් ඇතුලේ සහ නරක සිතක් ඇතුලේ මේ ඇතුළත ඒ સંદર્ભයේ චෛතසික සමුදායක එකතු වීමක් තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මුලින්ම සඳහන් කරා සිතකින් කෙරෙන්නේ සිතීම එහෙම නැත්නම් අරමුණු දැන ගැනීම කියලා. චෛතසික වලින් කෙරෙන්නේ ඒ සිත ඇතුලේ තිබෙනා වූ ඒ කියන්නේ සංප්‍රයුක්ත ධර්ම ඒ සිත ඇතුලේ තිබෙනා වූ ධර්ම ස්වභාවයක්. ඒ කියන්නේ හිත ඇතුලේ තිබෙනා වූ මේ සිතට උපකාර වීම පිණිස තිබෙනා වූ ගුණයක්. එහෙම නැත්නම් මේ සිත ඒ කියන්නේ අපි හිතමු කුසල් සිතක් කියලා. කුසල් සිතට එය උපකාර පිණිස එහෙම නැත්නම් ඒ සිත ඒත්තු ගැනීම පිණිස ඒක ඇතුලේ සංයුතියක් තියෙනවා. ඒ සංයුක්තිය තමයි මේ චෛතසිකයන්ගෙන් ප්‍රකාශ වෙන්නේ. අපි අහලා තියෙනවා නාම රූප කියලා ධර්ම ටිකක්. මේ නාම රූප කියන ධර්ම වල අපි පළවෙනිම රූප කියලා ගත්තොතින් රූප කියන වචනේ තේරුම තමයි රුප්පණය. එහෙම නැත්නම් විකාරයටපත් වීම. මෙහෙම කරුණු ටිකක් තමයි වෙන්නේ. ඒ කියන්නේ සීත උෂ්ණ ආදී නිසා නිරන්තරයෙන්ම විකාරයට පත්වන්නා වූ දේවල් ටිකක් තියෙනවා නම් අපි ඒවට අපි කියනවා රූප කියලා. කිසියම් වූ සීතලක් නිසා, එහෙම නැත්නම් උෂ්ණයක් නිසා, එහෙම නැත්නම් ඍතුමය වෙනස් වීම නිසා, දේශගුණ වෙනස් වීම නිසා රූපයන්ගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේවායේ නිරන්තරයෙන්ම ප්‍රබල වූ වෙනස් වීම ටිකක් තියෙනවා. මේ රූපයන්ට සාපේක්ෂව නාම ධර්මයන්ගේ යම් යම් වූ වෙනස්කම් තිබුණත් නමුත් රූපේ ධර්මයන්ට සාපේක්ෂව බැලූ කල නාම ධර්මයන්ගේ වෙනස් වීම ඊ타ත්ම අඩුභාවයක් තමයි පේන්න තියෙන්නේ. නාම ධර්මයන්ගේ මේ ඍතු ආදීන් නිසා වෙනස් වීමක් නොවෙනවා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. නමුත් රූප ධර්මයන්ට සාපේක්ෂව බැලූ කල නාම ධර්මයන්ගේ වෙනස් වීම ප්‍රකට නැහැ. එතකොට මේ සීත උෂ්ණ ආදී නිසා පඨවි ආදී ආපෝ තේජෝ වායෝ මේවල නිරන්තර වෙනස් වීම වෙනවා. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර රූප වලට අපි දානවා නාම ධර්ම කිව්වට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන කියලා මෙහෙම හතරකට බෙදනවා. මෙතනදී විඥාන කියලා කියන්නේ හිතට. විඥාන කියලා කියන්නේ හිතට. ඒක ඇතුලේ තිබෙනා වූ චෛතසික ටික තමයි වේදනා සංඥා සංකාර කියලා කියන්නේ. වේදනාව සංඥාව සංකාර කියලා කියන්නේ. එතකොට මේ වේදනා සංඥා සංකාර කියනකොට වේදනාව කියන්නේ චෛතසිකයක්, සංඥාව කියන්නේ චෛතසිකයක්, සංස්කාරය කියන්නේ එහෙම නැත්නම් චේතනාව කියලා කියන්නේ චෛතසිකයක්. හැබැයි මේ චේතනාව නැමැති චෛතසිකය ඊ타ත්ම පිඬක් වගේ, ඊ타ත්ම ඝණයක් වගේ මේක ඇතුලේ තවත් චෛතසික ඊ타ත්ම සමුදායක්, ඒ කියන්නේ ගොඩක් මේක ඇතුලේ නියෝජනය වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ මුලින්ම සඳහන් කරා ඒකුත්පාද ඒක ඒ වගේම නිරෝධ ඒකාලම්බන ඒකවත්තුක කියලා. සිත සමගම මේ චෛතසික හට ගන්නවා. මේ සිත සමගම මේ චෛතසික නිරුද්ධ වෙනවා. මේ සිත යම් වස්තුවක් ගන්නවද ඒ වස්තුවම ගන්නවා. සිත යම් වූ ආරම්භණයක් ගන්නවද ඒ ආරම්භණයම මේ චෛතසිකනොත් ගන්නවා. එතකොට සිත උපදිනකොටම මේ චෛතසිකත් ඒ ෂණේමයි උපදින්නේ. නැතුව සිතට පෙර ආතුව චෛතසික උපදිනව හෝ එහෙම නැත්නම් සිතට පසුව චෛතසික උපදිනවා කියලා කතාවක් නැහැ. සිත උපදිනකොටමයි චෛතසික උපදින්නේ. ඒ වගේම සිත උපදිනකොට සිත නිරුද්ධ වෙනකොටම ඒහා ඉපදුනා වූ චෛතසික සමුදායත් නිරුද්ධ වෙනවා. ඒ වගේම සිත කිසියම් වූ වස්තුවක පිහිටනවද ඒ සමගම මේ චෛතසිකත් ඒ වස්තුවෙන් පිහිටනවා. වස්තුව කියලා කියන්නේ චක්කු, සෝත, ගහන, જીවහා, කාය, මන. ඇස කන නාසය දිව ශරීරය මනස. මේ මොනියම් හෝ වස්තුවක හිත පිහිටනවද ඒ සමගම මේ සිතත් සමගම මේ චෛතසික ධර්මයත් මේ චෛතසික ධර්මේනොත් ඒ වස්තුන් වල පිහිටනවා. ඒ වාගේම සිත යම් ආරම්භණයක පිහිටන්නේද ඒ ආරම්භණයන් හිම මේ චෛතසිකත් පිහිටනවා.
ඒ කියන්නේ ආරම්භන කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි. සිත යම් ආරම්භණයක පිහිටන්නේද චෛතසිකත් ඒ ආරම්භණයන් හිම පිහිටනවා. එතකොට සිත තමයි මෙතන මූලිකයා. අපි අර ධම්මපදයේ පළවෙනි ගාථාවේ කියන විදිහට මනෝපුබ්බං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මනසමයි මෙතන පූර්වාංගම වන්නේ. චෛතසික මේ සිතත් සමගම යන්නා වූ ධර්ම ටිකක් යම් මොහොතක සිත උපදිනවද ඒ සමගම උපදිනවා. යම් මොහොතක නිරුද්ධ වෙනවද ඒ සමගම නිරුද්ධ වෙනවා. යම් වස්තුවක පිහිටනවද ඒ වස්තුවෙන් පිහිටනවා. ඒ වාගේම යම් වූ ආරම්භණයක පිහිටනවද ඒ ආරම්භණයෙන් පිහිටනවා. ඒ සිත සහ චෛතසික හරියට එකට බැඳෙන ලද්දා වූ හරක් දෙන්නෙක් වගේ එක හරකෙක් එක පැත්තකට අදිනකොට අනිත් හරකත් ඒ පැත්තටම ඇදිලා යනවා. එක හරකෙක් අනිත් පැත්තට අදිනකොට ඒ හරකා අනිත් හරකා අනිත් පැත්තට ඇදිලා යනවා. ඒ වගේ මේ සිත සහ චෛතසික එකටමයි උපදින්නේ, එකටමයි නිරුද්ධ වන්නේ, එකම වස්තුවකමයි පිහිටන්නේ, එකම ආරම්භණයකමයි පිහිටන්නේ. ඒ නිසා සිත සහ චෛතසික කියන දෙන්න අපිට වෙන වෙනම අපි සඳහන් කරත් නිර්වචනය කිරීම පිණිස හැබැයි මේවා වෙන වෙනම පිහිටන් ධර්ම නෙවෙයි. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ විචක්ෂණ භාවය, භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ භාවය කොච්චර දුරට විදහා පෑවෙනවද? මේ ඊ타ත්ම සියුම් උනා වූ මේ පැහැදිලි කිරීම අපිට සාමාන්‍ය හිතා ගන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරානේ රූප කියලා කියන්නේ රුප්පන ස්වභාවයෙන් යුක්ත වුණා වූ මේ ඒ කියන්නේ අපිට අතින් අල්ලන්න පුළුවන් දේවල් වලට රූප කියලා කියනවා. එතකොට නාම ධර්ම ටික වේදනා සංඥා සංකාර විඥාන විඥාන කිව්වට පස්සේ සිත සමග වූවෝ තමයි වේදනා සංඥා සංකාර. එතකොට සංකාරවලත් මං කිව්වා ඇතුලේ ගොනුවේ තවත් චෛතසික සමුදායක් තියෙනවා. එතකොට ඒ චෛතසික සමුදාය ඇතුලේ තවත් බොහෝ චෛතසික තියෙනවා. අපි අහලා තියෙනවා ස්පර්ශය කියලා චෛතසිකයක් තියෙනවා, ශ්‍රද්ධාව කියලා එකක් තියෙනවා, වීරය කියලා එකක් තියෙනවා. ඒ වාගේම ලෝභය කියලා එකක් තියෙනවා, අලෝභය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ අහිරිකය, අනොක්තප්තය මේ විදිහට විවිධාකාර ඉස්සාව, ඊර්ෂ්‍යාව, මසුරු බව, දිට්ඨිමාන මේ විදිහට බොහෝ චෛතසික තියෙනවා. එතකොට මේ චෛතසික සමහරක් ඒවා කුසල පාර්ශවයි, සමහරක් ඒවා අකුසල පාර්ශවයි. සමහර චෛතසික තියෙනවා කුසල පාර්ශවයේ සහ අකුසල පාර්ශවයේ කියන මේ සියල්ලෙන් පොදුවේ යෙදෙන ඒවාක් තියෙනවා. එහෙම ගත්කල දැන් අපේ හිතක නිරන්තරයෙන්ම මොන හිතක් හටගත්තත් ඒ හැම හිතකම හටගන්නා වූ චෛතසික තියෙනවා. අපේ හිත කුසල සිතක් නම් ඊට අදාළව හටගන්නා වූ කුසල චෛතසික තියෙනවා. ඒ වගේම අපේ සිත අකුසල සිතක් නම් ඊට අදාළව අකුසල පාර්ශ්වයේ හටගන්නා වූ චෛතසිකක් තියෙනවා. පොදුවේ හටගන්නා වූ චෛතසික අපි ගත්තොතින් ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව, ඒකාග්‍රතාව, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය කියලා අපිට මෙන්න මෙහෙම චෛතසික ටිකක් පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කුසල පාර්ශවයේ සහ අකුසල පාර්ශවයේ කියන මේ දෙපාර්ශ්වයේම හටගන්නා වූ චෛතසික තමයි මේවා. ඒ වගේම කුසල පාර්ශවයේ අකුසල පාර්ශවයේ මේවායේ සමහරක් විට හටගන්නවා, සමහරක් විට හටගන්න චෛතසිකක් තියෙනවා. විතක්ක, විචාර, අදිමොක්ක, වීරි, පීති, ඡන්ද මේ ආදී චෛතසික ටිකක් තියෙනවා. කුසල පාර්ශවයේ සහ අකුසල පාර්ශවයේ අවස්ථානුරූපීව තමයි ඒවා හටගන්නේ. තවත් චෛතසික තියෙනවා අකුසල පාර්ශවයේ පමණක් චෛතසික තියෙනවා. තවත් පාර්ශව තියෙනවා ඒකාන්තයෙන්ම කුසල පාර්ශවීය. එතකොට අකුසල පාර්ශවයේ තිබෙනා වූ චෛතසික තියෙනවා මෝහය, අහිරිකය, අනොක්තප්තය, උද්ධච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන මිද්ද, විචිකිච්ඡා මේවා ඒකාන්තයෙන්ම අකුසල පාර්ශවීය. ඒ වගේම කුසල පාර්ශවයේ පමණක් හටගන්නා වූ ශ්‍රද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, ප්‍රඥා මේ ආදී චෛතසික සමුදායක් තියෙනවා. කුසල පාර්ශවයේ පමණක් හටගන්නා වූ චෛතසික. එතකොට මේ චෛතසිකයන්ගේ මේ බෙදී යාම, මේ චෛතසිකයන්ගේ මේ යන්නා වූ පිළිවෙල කිසියම් කෙනෙකුට අදහසක් තියෙනවා නම්
ඔහුට නිරන්තරයෙන්ම Tamanගේ සිත කුසලයට Tamanගේ හිත යන්නේ අකුසලයටද යන්නේ කියලා මේ පිළිබඳව ඊ타ත්ම හොඳින් දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට Tamanගේ හිත අකුසලයකට ඇදිලා යනවා නම් ඔහුට බොහෝම පහසුවෙන් මේ කියන ලබන අකුසලයෙන් වළක්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. කුසලයකට යනවා නම් ඒ සඳහා උනන්දු කරලා මාගේ හිත කුසලයක් විශේෂෙහි යන්නේ ඒ සඳහා තව උනන්දු යුතුයි කියලා ඒ සඳහා තවත් දිරි දෙන්න එහෙම හැකියාවන් තියෙනවා. එතකොට ස්වාමීන් සඳහන් කළා පළවෙනිම චෛතසිකයක් තියෙනවා ස්පර්ශය කියලා එකක්. ස්පර්ශය කියලා කියනකොට අපි අහලා තියෙන දේ තමයි අපේ ඇස තියෙනවා ඇසට රූපයක් ආපాతගත වෙනවා. එහෙම නැත්නම් ඇසට රූපයක් සම්මුඛ වෙනවා. ඇසට රූපයක් මුණ ගැහෙනවා. මේ ඇසට රූපයක් මුණ ගැහුණට පස්සේ ඇස සහ රූපේ යම් තැනක තියෙනවා නම් එතන හිතක් හටගන්නේ නැහැ. එතනට හිත පැමිණිය යුතුයි. මේ හිත පැමිණෙනා වූ මොහොතේදී ඇසට රූපයක් මුණ ගැහුණා. ඒ මොහොතට හිත පැමිණියොතින් මේ ඇසත් රූපයත් ගැටෙනා වූ මොහොතේදී හිත එතනට පැමිණියොතින් අන්නේ මොහොතේදී චෛතසික සමුදායක් උපදිනවා. සිත සහ මේ චෛතසික ස්වභාවයන් ටිකත් එකට ඒ දැන් රූපය තියෙනවා, ඇහැ තියෙනවා, ඒ වගේම සිත තියෙනවා, ඒ වගේම තවත් ඒ එක්කම චෛතසික සමුදායක් උපදිනවා. මේ සියල්ලක්ම එකට හැප්පෙන්නාක් වගේ ස්වභාවයට තමයි ස්පර්ශය කියලා කියන්නේ. සිත තියෙනවා, ඇස තියෙනවා, රූපය තියෙනවා. මේ මොහොතේදී හිතේ හැට ගැනීමක් තියෙනවා. මේ මොහොතේ චෛතසිකයන්ගේ පිළිඹීමක් තියෙනවා. මේ සිතත් චෛතසික ටිකත් එකට හැප්පෙන්නාක් වගේ ගතියට තමයි ඒහා උපදින චෛතසික ටිකත් එකට හැප්පෙන්නාක් වගේ ගතියට තමයි ස්පර්ශය කියලා කියන්නේ. මේක හරියට සූර්යාලෝකයක් බිත්තියක හැප්පෙන්න වගේ ඊ타ත්ම තුනී වුණා වූ හැප්පීමක් තමයි මෙහිදී වෙන්නේ. නැතුව ඒ මොහොතේදී මේ ඇස සහ රූපය මුණ ගැහෙනකොට ඒ වාගේම කන සහ ශබ්දය මුණ ගැහිම මේවට අපි වෙන වෙනම නම් දෙනවා. චක්කු සම්පස්සය, ඒ වාගේම සෝත සම්පස්සේ, ගහන සම්පස්සේ, જીවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ කියලා. ඒ කියන්නේ මනසේ ස්පර්ශ වීමට මනෝ සම්පස්සේ කියලා කියනවා. මෙන්න මෙහෙම නාම ටිකක් දෙනවා. එතකොට මේ ඇසත් රූපයත් ඒ වාගේම ඒහා උපදින්නා වූ සිතත් ඒහා උපදින්නා වූ චෛතසික සමුදායත් එකට හැප්පෙන්නාක් වගේ ස්වභාවයට තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඊට පස්සේ චෛතසිකයක් තියෙනවා වේදනාව කියලා. වේදනාව කියලා කියන්නේ සිතේ පවතිනා වූ ආරම්භන රස විඳ ගන්නා වූ ස්වභාවයට තමයි වේදනාව කියලා කියන්නේ. සිතේ පවතිනව හැම සිතකම මේ කියන ලබන වේදනා ගතිය එනවා. අපිට ආරම්භණයක් අපිට ඇසට වෙන්න පුළුවන්, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට. මේ මොන ඉන්ද්‍රියට මුණ ගැහුණත් මේ ආරම්භණයක් අපිට ලැබුණට පස්සේ මේ ආරම්භන අපි හොඳයි කියලා කියනවා, නරකයි කියලා කියනවා, මධ්‍යස්ථයි කියලා කියනවා. මේ හොඳ නරක අපි හිතින් කරන ප්‍රභේද කිරීමක්, ඒ වගේම මේක මධ්‍යස්ථයි කියලා හිතනවා. මේ ප්‍රභේද කිරීම සමගම හිතේ ඇතුලේ කිසියම් වේදනාවක් හට ගන්නවා. එතකොට හිතේ පවතිනා වූ මේ අපිට මුණ ගැහෙනා වූ ඉන්ද්‍රිය හයෙන් කවර ආකාරයේ හෝ ඉන්ද්‍රියකට මුණ ගැහෙනා වූ ආරම්භණයේ තිබෙනා වූ රස ස්වභාවය විඳ ගන්නා වූ ස්වභාවයට තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට මේ වේදනාවත් තුන්ආකාරයි සැප දුක් උපේක්ෂා කියලා. සැපය දුක සහ උපේක්ෂා කියලා. අපිට යහපත් වූ අපි ප්‍රියමනාප වූ ආරම්භණයක් අපිට මුණ ගැහුනොත් අපිට එහිදී සැප වේදනාවක් හට ගන්නවා. අපිට අප්‍රියන අමනාප වුණා වූ ආරම්භණයක් මුණ ගැහුනොත් ඒ අවස්ථාවේදී අපිට දුක් සහගත වේදනාවක් හට ගන්නවා. ඒ වගේම අපිට මධ්‍යස්ථ වුණා වූ ආරම්භණයක් අපිට ලැබුණොත් එතනදී උපේක්ෂා වේදනාවක් හට ගන්නවා. මේ වේදනාව හට ගැනීම අපි මේ මොහොතේදී අපි මනසින් කරන ප්‍රභේදයක්. හැබැයි පුද්ගලයාගේ තිබෙන නුවණේ ස්වභාවය අනුව පුද්ගලයාම වේදනාව විවිධාකාරයෙන් හරව ගන්නවා. දැන් අපි හිතමුකෝ මිනිස්සෙකුට හොඳ බුද්ධිමත් පුද්ගලයෙකුට අපි හිතමුකෝ සුවඳවත් වුණාව සැබෑම සුවඳවත් වුණා වූ දෙයක් අපිට මුණ ගැහෙනවා කියලා. අපිට එතකොට එතනදී සැප වේදනාවක් උපදිනවා. එතකොට අපි හිතමුකෝ හොඳ බුද්ධිමත් වුණා වූ පුද්ගලයා අපි මෙතනදී ඇත්තටම ගන්න ඕන සෝවාන් වුණා වූ කියන බුද්ධිමත් කියනකොට අන්නේ ඥාන ස්වභාවයේ තිබෙනා වූ කෙනෙක්.
මේ පුද්ගලයාට සැබෑම සුවඳවත් දෙයක් දැක්කොත් මුණ ගැහුනොත් මේ පුද්ගලයාට ඇත්තටම සැප වේදනාවක් හට ගන්නවා. ඒ වාගේම ඔහුට අපි හිතමු දුර්ගන්ධ සහගත දෙයක් කියලා. ඔහුට එහිදී දුක් සහගත, ඒ කියන්නේ දෝමනස්සේ හට ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි අපි හිතමු ඌරේකට මුණ ගැහුණා කියලා අසුචියක්. ඌරේකට අසුචියක් මුණ ගැහුනොත් ඔහුට එහිදී සෝමනස්සයක් හටගන්නේ. ඌරේකට සමහරක් වෙලාවට එහෙම නැත්නම් කබරේක් වගේ සත්වයකට ඊ타ත්ම සුවඳ වූ දෙයක් හම්බුනොත් ඒ සත්වයට සමහරක් වෙලාවට දෝමනස්සය හට ගන්නව වෙන්න පුළුවන්. එතකොට පුද්ගලයාගේ ඥාන ස්වභාවය අනුව, පුද්ගලයාගේ බුද්ධියේ ස්වභාවය අනුව මේ සැප දුක් ඒ සත්වය විවිධාකාරයෙන් පෙරලා ගන්නවා. ඒ හින්දා මෙහිදී මේ සැප දුක් පිළිබඳව හරි විනිශ්චය, සැප දුක උපේක්ෂාව කියන ලබනව මේ ත්‍රිවිධ වේදනාවන්ගේ හරි විනිශ්චය කළ හැක්කේ සෝවාන් ආදී මාර්ගඵලයකට පැමිණියා උතුමන් වහන්සේකට පමණයි. එයින් මෙහාට පැමිණියා වූ පුද්ගලයෝ දැන් මිනිස්සුયો වෙන්න පුළුවන්, තිරිසන්නු වෙන්න පුළුවන්, කාමයේ කියන එක අධික ලෙස පැමිණියා වූ වෙලාවවලදී සුවඳවත් දේ දුර්ගන්ධ වෙන්න පුළුවන් මේ මිනිස්සයාට. ඒ සත්‍යයට දුර්ගන්ධ දේ පවා සමහරක් වෙලාවට ඒ සත්‍යයන්ට සුවඳවත් දෙයක් හැටියට මේ මොහොතේදී දැනෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ සත්‍යයන්ගේ ඔළුවේ නිරන්තරයෙන්ම මානසික වශයෙන් විලෝපනයක් තියෙනවා. මේ විලෝපනය අනුව තමයි සත්‍යය සුවඳ හෝ දුර්ගන්ධය කියන එක මැනගන්නේ. ඒ නිසා මේ නිවැරදි වූ ආකාරයෙන් මේ වේදනාවන්ගේ බෙඳී යාම කියන එක දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ මාර්ගඵලලාභී උතුමන් වහන්සේ කෙනෙකුට පමණයි. ඒ නිසා ආරම්භණයන්ගේ රස විඳ ගන්නව ස්වභාවයට තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට ඊළඟ කාරණේ සංඥාව. සංඥාව කියලා කියන්නේ ආරම්භණයන් හැඳින ගන්නව ස්වභාවය. ඒ කියන්නේ අපිට ඇසින්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් කියන ලබන ඉන්ද්‍රිය 6 ඔස්සේ මොනියම් හෝ ආරම්භණය පැමිණියා කියන්නකෝ. මේ පැමිණියා වූ ආරම්භණය හඳුනා ගන්නා වූ ස්වභාවය, ලකුණු කර ගන්නා වූ ස්වභාවයට කියනවා සංඥාව කියලා. දැන් අපි ඉස්කෝලේ යනකොට අපිට දැන් අපි කියනවා ඉස්කෝලවල ඉන්න සමහරක් ළමයි දුර්වලයි කියනවා, සමහරක් ළමයි තාමත්ම දක්ෂයි කියලා කියනවා. ඔය ඉස්කෝලවලදී එහෙම නැත්නම් ඔය පාඩම් කරනවා කියලා කියන්නේ සංඥාව බහුල කිරීමට තමයි පාඩම් කරනවා කියලා කියන්නේ. නැතු මේ ප්‍රඥාව වැඩිවීමක් කතාවක් නෙවෙයි ඔහිදී වෙන්නේ. ඒ කියන්නේ එකම ධර්මයක එකම දෙයක් ඔස්සේ සිත කීප විටක් යවනවා, හුරු කරනවා. එක අපි හිතමුකෝ එක වස්තුවක් අපි කිසියම් වූ දෙයක් ගහක් දැක්ක කියන්නකෝ. ගහ කියන එක එකවරයක් දැක්කට පස්සේ අපිට මොකද වෙන්නේ? ඒක ස්වල්ප වශයෙන් මතක හිටින්නේ. දෙවෙනි සැරේ දකින්නකොට, තුන්වෙනි සැරේ දකින්නකොට, 100,000 වාරයක් දකින්නකොට අපිට ඒක ඊ타ත්ම ඒවල තියෙනා සුළු ඊ타ත්ම අනුකුඩා ලක්ෂණ පවා ඉස්මතු වෙමින් අපිට පේන්න ගන්නවා. ඒක ඊ타ත්ම හොඳට සිතේ මතක හිටින්න ගන්නවා. ඒ සංඥාව, ඒ කියන්නේ නැවත නැවත ඒ ආරම්භණය මත හිත අතුල්ලන්න ඒ තුල මනස පවත්තන්න මතක ශක්තිය හිටිනවා. ඒ සංඥාව දිනු කරන එකට තමයි පාඩම් කරනවා කියලා කියන්නේ. නැතුව මේ ප්‍රඥාවේ දියුණුවක් නෙවෙයි පාඩම් කරනවා කියලා කියන්නේ. අපිට ඉස්කෝලේ ගියාට පස්සේ අහවල් විෂයයට ඉහළම සාමාර්ථයක් තිබුණා මෙහෙමයි කියලා කියන්නේ සංඥාවේ බහුලභාවය. ඒ කියන්නේ ආරම්භන මතක තබා ගැනීමේ, හඳුනා ගැනීමේ, ලකුණු කර ගැනීමේ හැකියාව වැඩි කෙනාට අපි කියන හොඳ මතක ශක්තියක් තියෙනවා කියලා. හරියට වඩුවෙක් ලීයක් අරගෙන ඉවර වෙලා මේ ලීයේ දැලි නූලක් අරගෙන ඉවරලා ලකුණු කරගන්නා වගේ මේ සංඥා විසින් කරන්නේ ආරම්භණයක් දැක්කට පස්සේ එය නැවත නැවත සිහියට අරගෙන එය මතක තියාගන්නවා. මේකට තමයි සංඥාව කියලා කියන්නේ. එකම ආරම්භණය ඔස්සේ නැවත සිත පවත්වමින් ඒක නැවත හුරු කරන ගතියට තමයි සංඥාව කියලා කියන්නේ. ඒ කියන්නේ අරමුණ හඳුනා ගන්නව ගතිය. ඊට පස්සේ චේතනාව. ස්වාමීන් වහන්සේ පෙරත් සඳහන් කරා චේතනාව රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහෙන් රූපය මුලින්ම කිව්ව ඕලාරික ස්වභාවයක්, නාම වලින් වෙනස් වුණා වූ එකක්. විඥානය කියලා කියනකොට සිත ඒ මැද තියෙනවා වේදනා, සංඥා, සංකාර කියලා. වේදනාව කියලා කියන්නේ වෙනම චෛතසිකයක්, සංඥාව කියන්නේ වෙනම චෛතසිකයක්, සංස්කාරය කියලා කියන්නේ ඒකත් චෛතසිකයක්. මේ චෛතසිකයේ ඇතුලේ තවත් බොහෝ චෛතසික සමුදායක ඒක රාශි වීමක් තියෙනවා. මේ චේතනා චෛතසිකය එහෙම නැත්නම් සංස්කාර චෛතසිකය කිව්වට පස්සේ මේ චෛතසික සමුදායේ
මේ සියලුම චෛතසිකයන්ගේ ප්‍රධානිය හැටියට ගත්තොත් මේ චේතනා චෛතසිකය එහෙම නැත්නම් සංස්කාර චෛතසිකය සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. මේ සියලුම අයගේ ප්‍රධානිය මුලසුන හොබවන පුද්ගලයා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. මේ චේතනාවෙන් කරන දේ තමයි මෙහා තමයි කර්ම රැස් කිරීම කරන්නේ. එහෙම නැත්නම් සංස්කාර රැස් කිරීම කරන්නේ. සසර දිග්ගස්සන්නා වූ ක්‍රමවේදය කරන්නේ මෙයා. එතකොට මෙයාත් ඒ චේතනීය වීම එහෙම නැත්නම් මේ කෘත්‍යයේ නිරත වෙන්නා වූ අතරතුර සෙසු චෛතසිකේනොත් ඒ කෘත්‍යවල නියලවන ගතිය. අනිත් චෛතසිකේනොත් මේ තමන්ගේ දැන් ශ්‍රද්ධාවට අදාළ කෘත්‍යයක් තියෙනවා. බුද්ධ ආදීන් කෙරෙහි සිත පහදවන ගතිය. වේදනාවට අදාළ කෘත්‍යයක් තියෙනවා. විඳ ගැනීමේ ස්වභාවය. ඒ වගේම සතියට අදාළ කෘත්‍යයක් තියෙනවා. මොකද්ද? සතියට අදාළ ඒ කියන්නේ සිහි ගන්වන්නා වූ ස්වභාවය. මානසිකාරයට අදාළ කෘත්‍යයක් තියෙනවා. අරමුණ විශ්ේහි මෙහෙවන්නා වූ ගතිය. එතකොට මේ චේතනාව තමන්ගේ කෘත්‍යයක් කරන අතරේ තමන්ගේ කෘත්‍යය කියලා කියන්නේ මෙයාගේ ස්වභාවය තමයි ආයෝහණය. ආයෝහණය කියලා කියන්නේ රැස් කරන ආ ස්වභාවය. ඒ කියන්නේ පින් වශයෙන් හෝ පව් වශයෙන් හෝ මෙයා කර්ම රැස් කරන ස්වභාවයක් මෙයාගේ තියෙනවා. ඒ වගේම ඊතුරු චෛතසික ටිකත් මෙයා මෙහෙවන ගතියක් තියෙනවා. හරියට කිසියම් ගොවියෙක් කුඹුරකට ගිහිල්ලා ඉවර වෙලා අපි හිතමුකෝ ඒ ගොවියාගේ කියලා කුඹුර මේ මිනිස්සයා කුඹුරට ගිහිල්ලා ඉවරලා කට්ටිය බොහෝ පිරිසක් තමන්ගේ සේවයට අරගෙන ඉවරලා තමනුත් ගොයන් කපන අතරතුරේ තමන් එක්ක ඉන්නා වූ අනිත් ගොවියන් ඒ කියන්නේ තමන් සේවයට ගත්තා වූ සේවකයෝ ටිකත් ඒ කෘත්‍යවල නියලවනවා. ඔයා අහවල් දේ කරන්න, ඔයා අහවල් දේ කරන්න, අහවල් දේ කරන්න කියලා ඒ අයට වැඩ පංගාඩම් කරමින්, පංගාත්තු කරමින් තමනුත් ගොයන් කපන කෘත්‍යය නියලනවා. ඒ වගේ මේ චේතනාව නැමැති චෛතසිකය චේතනය කිරීම. එහෙම නැත්නම් තමන් මේ කෘත්‍යයේ යෙදෙන අතරතුර ඒ කියන්නේ කර්ම රැස් කිරීම නැමැති කෘත්‍යයේ යෙදෙන අතරතුර අනිත් චෛතසිකේනොත් වේදනාවට කියනවා ඔයා මේ විඳ ගැනීම ස්වභාවය පිළිබඳ ඔයා වගකීම් බාර ගන්න. සංඥාවට කියනවා ඔයා ආරම්භන හැඳින ගන්නා වූ ස්වභාවය පිළිබඳ ඔයා වගකීම් බාර ගන්න කියලා ඒ කෘත්‍යවල නියලවන ගතියක් මේ චේතනාවේ තියෙනවා. හරියට අපි හිතමු ගුරුවරයෙක්, ඒ කියන්නේ ශිෂ්‍ය ගුරුවරයෙක්. ශිෂ්‍ය ගුරුවරයෙක් කියලා කියන්නේ අලුතෙන් ඉගෙන ගන්න ගුරුවරයෙක් මොකද කරන්නේ? දැන් අපි හිතමුකෝ උසස් පෙළ හරි විශ්වවිද්‍යාලේ හරි සමත් වෙලා ඊට පස්සේ මේ ගුරුවරයා ටියුෂන් කරන්න කැමති නම් මේ ගුරුවරයා මොකද කරන්නේ? පළවෙනියෙන්ම පොඩි ඔය කණ්ඩායම් පන්තියක් දාගෙන ඉවරලා එයත් ඉගෙන ගන්න අතරතුරේ තවත් ශිෂ්‍ය පිරිසකට උගන්වනවා. ඒ වගේ මේ චේතනාව තමනුත් තමන්ගේ කෘත්‍යයේ නිරත වෙන අතරතුර තමන්ගේ සෙසු කට්ටියව සහායකයින්වත් මොකද කරන්නේ? ඒ කෘත්‍යවල නියලවන්නා වූ ගතියක් මේ චේතනාවේ තියෙනවා. ඒ වගේම ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවයේ කියන චෛතසිකයට තව කියන නමක් තමයි සමාධිය කියලා. අපි සමතය කියලා කියන්නේත් මේටම තමයි. එතකොට මේ ඒකාග්‍රතාවය එතකොට හිතේ ස්වභාවය තමයි නානා ආරම්භන ඔස්සේ හිත ඇදිලා යන ගතියක් තියෙනවා. හිතේ ස්වභාවය තමයි නානා ආරම්භන ඔස්සේ හිත දුවන ගතියක් තියෙනවා. මේ නානා ආරම්භණයන් ඔස්සේ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියලා ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඉන්ද්‍රිය හය ඔස්සේ ආරම්භන හයක් එක විට ඇදිලෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම ඇදිලෙන්නේ නැහැ. නමුත් එකයි වැඩ කරන්නේ. මෙහෙම ඉබාගාතේ යන්නා වූ හිත එකම අරමුණක බස්සන්නා වූ ගතිය, තැම්පත් කරනා වූ ගතිය තමයි මේ ඒකාග්‍රතාවයෙන් කෙරෙන්නේ. සමතය කියලා කියන්නේ එහෙම නැත්නම් සමාධිය කියලා කියන්නේත් මේටමයි. එකම අරමුණක් අරගෙන ඒ අරමුණේ බොහෝ වාරයක් හිත පුරුදු කිරීම වශයෙන් ඒ අරමුණේම හිත මනහකට පිහිටන්න ගන්නවා. මෙහෙම පිහිටනකොට එකම අරමුණක ඒ කියන්නේ හිත විසිරෙන්නේ නැතුව එකම අරමුණක මනහකට පිහිටන්න ගන්නවා. අන්න ඒකට ඒකාග්‍රතාවය කියලා කියනවා. අපි හිතමුකෝ අලු ටිකක් පිටි ටිකක් මෙහෙම දෙයක් දැන් සාමාන්‍ය නිදැල්ලේ හිස් අවකාශයේ තිබුණොත් වාතයට අහු වෙලා මේක ගසාගෙන යනවා. කිසියම් වූ කෙනෙක් මේ පිටි ටිකට අලු ටිකට වතුර ටිකක් දානවා. වතුර ටිකක් දැම්මට පස්සේ එක පිඬක් හැටියට එක ගුලියක් හැටියට මේක මනාවකට පිහිටන්න ගන්නවා. අන්න ඒ වගේ හිත විසිර යන්නා වූ ගතිය වළක්වලා ඉවර වෙලා එකම දෙයක අපි හිතමුක ඇහෙන් අරමුණ ගන්න කියලා, කනෙන් අරමුණ ගන්න කියලා,
නැත්නම් නාසයෙන් කියලා මොකක් හරි ගන්න ආරම්භණයම ඒ වස්තුවේම මනාකොට පිහිටවන්නා වූ ගතිය, එහිම මනාකොට හිටවන්නා වූ ගතියට කියනවා ඒකාග්‍රතාවය කියලා. එතකොට මේ ඒකාග්‍රතාවය බොහෝ බහුල කිරීම හරහා ඔය කියන ධාන මේ ආදියට පවා යැමේ හැකියාවක් තියෙනවා. ඊළඟේ චෛතසිකය තමයි ජීවිත ඉන්ද්‍රිය. ජීවිත ඉන්ද්‍රිය කියලා චෛතසිකයක් තියෙනවා. මේක නාම ධර්ම වලත් සඳහන් වෙනවා, රූප ධර්ම වලත් සඳහන් වන්නා වූ චෛතසිකයක්. කෙසේ නමුදු ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ සිත සහ චෛතසික සාමිනහන් සඳහන් කරා සිත සහ චෛතසික එකට උපදින්නේ කියලා. මේ සිත සහ ඒහා එකට උපදින්නා වූ ඒකුත්පාද, ඒ කියන්නේ එකට උපදින්නා වූ සෙසු චෛතසිකට ස්වභාවයන් ටිකත් මැරෙන්නේ නැති වෙන්න ජීවත් කරවන්නා වූ සජීවී කරවන්නා වූ ස්වභාවය තමයි ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ. හැම හිතකම මේ ජීවිත ඉන්ද්‍රිය කියන නැමැති ලක්ෂණය තියෙනවා. මේ ජීවිත ඉන්ද්‍රිය නැමැති චෛතසිකෙන් කෙරෙන්නේ තමන් වාගේම තමන්හා යෙදෙන්නා වූ සෙසු චෛතසික ධර්ම ටික ජීවත් කරවන්නා වූ සජීවී කරවන්නා වූ පවත්වන්නා වූ ගතියක්, මැරෙන්න නොදී පවත්වන්නා වූ ගතියක් ජීවිත ඉන්ද්‍රියේ තියෙනවා. ඒ වාගේම මානසිකාරය. මානසිකාරය කියලා කියන්නේ තමන්හා යෙදෙනා වූ, ඒ කියන්නේ සිතක් උපදිනකොට චෛතසික සමුදායක් උපදිනවා. මේ චෛතසික සමුදාය ඇතුලේ තිබෙනා වූ චෛතසිකයක් තමයි මානසිකාරය කියලා කියන්නේ. මානසිකාරයෙන් කෙරෙන්නේ තමනුත් ඒ මොකක් හරි ඒ මොහොතේදී තමන්ට මුඩිච්ච වෙච්ච, එහෙම නැත්නම් ආපాతගත වෙච්ච, මූණට හිටපු ආරම්භණයට සිත සහ සෙසු චෛතසික ටික මෙහෙවන්නා වූ ගතියට තමයි මානසිකාරය කියලා කියන්නේ. මානසිකාරයෙන් කෙරෙන්නේ හරියට අපි හිතමුකෝ අශ්ව කරත්තයක් තියෙනවා. අශ්ව කරත්තේ අශ්වය බොහෝ දෙනෙක් බැඳලා තියෙනවා. කිසියම් වූ ආචාර්යවරයෙක්, ඒ කියන්නේ රියදුරෙක් ඉඳගෙන මේ සියලුම අශ්වයෝ ටික එකම මාර්ගයකට, එකම මගකට හසුරවනවා. ඒ වගේ මේ සිතේ තිබෙනව මානසිකාර නැමැති ධර්ම ස්වභාවය, මානසිකාරයේ නැමැති ස්වභාවය නිසා මේ සිත සහ චෛතසික ටික එකම ආරම්භණයක් විශේෂයි මෙහෙවන්නා වූ ගතියට තමයි මේ මානසිකාරය කියලා කියන්නේ. මේ විදිහට පින්වතුනේ තවත් බොහෝ චෛතසික සමුදායක් තියෙනවා. විතක්ක ਵਿਚාරා අදිමොක්ක වීරි පීති ඡන්ද ලෝභ දිට්ඨි මාන දෝස ඉස්සාමච්චරිය කුච්ච තීන මිද්ද මෝහ අහිරික අනුප්තප්ත, ඊට පස්සේ ශ්‍රද්ධා වීරි සති සමාධි ප්‍රඥා, මේ විදිහට බොහෝ චෛතසික සමුදායක් තියෙනවා. ඒව පිළිබඳ කතා කරනවා නම් සෑහෙන වෙලාවක් ගත වෙනවා. දැන් ඒ සඳහා ඇත්තටම කාලය නෙවෙයි, බොහෝ කාලය ගත වෙලායි තියෙන්නේ. ස්වාමින්වහන්සේ පින්වතුන්ට මූලික වශයෙන් සිතක තිබෙනවා සිතක ස්වභාවය සහ මේ තවත් චෛතසික සමුදායක් තියෙනවා කියන එක පැහැදිලි කරා. හැම හිතකම හට ගන්නා වූ චෛතසික ටිකක් පිළිබඳව තමයි සඳහන් කරේ. ඊට අතිරේකව කුසල පාර්ශ්වයේ හට ගන්නා වෙනම චෛතසික තියෙනවා, අකුසල පාර්ශ්වයේ හට ගන්නා වෙනම චෛතසික තියෙනවා. මේ විදිහට විවිධාකාරයේ චෛතසික තියෙනවා. ඒවට ඒ එක එක චෛතසිකයන්ට තමන්ට පැවරුණා වූ වෙන වෙනම කෘත්‍යයන් තියෙනවා. ඒ අය කරන්නේ ඒ තමන්ගේ කෘත්‍ය කිරීමයි. මේ චෛතසික ටික සහ සිත එකට එක්ුණා වූ තැන තමයි අපි කියන්නේ චක්කු විඥානය නැමැති සිත පහළ වුණා. සෝත විඥානය, ගහන විඥානය, જીවහා විඥානය, කාය විඥානය, මනෝ විඥාන නැමැති සිත පහළ වුණා කියලා මෙන්න මේ ආකාරයෙන් සඳහන් කරනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා නුවණ, භාග්‍යවතුන් වහන්සේගේ සියලු දේ පිළිබඳව දන්නා නුවණ, මනාව පිළිබිඹවන්නා වූ අවස්ථාවක් තමයි මේ චිත්තචෛසික සංග්‍රහය පිළිබඳව සඳහන. එතකොට කිසියම් වූ කෙනෙකුට මේ කියන ලබනා සිතේ විකාශනේ, මේ සිතේ හටගැම්ම, සිතේ පිළිබිඹුව මේක පිළිබඳ දැනුමක් තියෙනවා නම් කුසලයන්ගෙන් සහ අකුසලයන්ගෙන්, ඒ කියන්නේ කුසලයට සිත නංවා ගැනීම පිණිසත්, අකුසලයෙන් සිත ඈත් මෑත් කර ගැනීම පිණිසත්, කුසල අකුසල් සියල්ලක්ම ප්‍රහාණය කළ සංසාර සාගරයෙන් අත මිදීම පිණිසත් මේ ඒකාන්ත හේතුවක් වෙනවා. ඒ නිසා මේ පුන් පොහෝ දිනය තුලදී හැම කෙනෙකුට මේ සඳහා නුවණ පහළ වේවා කියලා ස්වාමින්වහන්සේ කරුණාව මෛත්‍රිය පතුරවනවා. මේ කියන ලබනා වූ සිතේ විකාශනය පිළිබඳ මේ විභාගය, මේ කියන ලබනා වූ මේ බෙදියාම් පිළිබඳව අධ්‍යයනය කරන්න, මේව පුහුණු වෙන්න. මේ පුහුණු වීම හරහා Tamanගේ සිත අකුසලයෙන් බැහැර කළා කුසලයට නංවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා හැම කෙනෙකුටම ශක්තිය ධෛර්යය මේ පුන් පොහෝ දිනේ මේ සිදු කරගන්න ලද්දා කුසලයන්ගේ ආනුභාව බලෙන් ඉෂ්ට සිද්ධ වේවා. විශේෂයෙන්ම දවසේ පුන් පොහෝ දවස, නිකිනි පුන් පොහෝ දවස හැම කෙනෙකුම උදෑසන කාලේ මේ පින්බීමට පැමිණියා.
බොහෝම ශ්‍රද්ධා භක්තිය පෙරදරි කරගෙන අටසිල් සමාදන් වුණා, දසසිල් සමාදන් වුණා. Tamanගේ සිත, කය, වචනය මේ සියල්ලක්ම පිරිසිදු කරගත්තා. ශක්ති පමණින් තමන්ගේ බණ භාවනා ආදී කෘත්‍යයන්හි නිරත වුණා, ධර්ම ශ්‍රවණය කරා, ධර්ම සාකච්ඡා කරා, බොහෝ කුසල් සම්පාදනය වුණා. මේ තුලින් සම්පාදනය වුණා කුසලයන්ගේ ආනුභාව බලයෙන් අපි හැම කෙනෙකුටම වහවහාම සව් කෙලෙසුන් නසා සසර දුකින් අත මිදීම පිණිසම හේතු වාසනාම් වේවා. විශේෂයෙන්ම ලෝකයේ ශ්‍රී සම්බුද්ධ ශාසනය මේ පින්බිම මහා සංඝරත්නය මේ පින්වත් හැම කෙනෙක්වම මනාකොට ආරක්ෂා කරන ලබනා වූ සියලුම අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතා සමුදාය මේ පින් අනුමෝදන් වේවා. සුඛී සුවපත් බවට පැමිණේවා. අපි හැම කෙනෙකුටම සුවසේම පාරමී ධර්මයන් පූර්ණේ කරගැනීමට අවශ්‍ය කරන ලබනා සියලුම පහසු විවරණ දෙවියන් විසින් සල්සා දෙනසේක්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි අධිගම ඥාන තුලින් උතුම් අමා මහ නිවීම සැනසේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගම්මු. ඒ වාගේම අප නමින් මිය පරලවයන්ට යෙදුනා වූ සසුන් නඹර නමින් මිය පරලවයන්ට යෙදුනා වූ සියලු මහා සංඝරත්නය, ඒ වාගේම අපේ ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වේවා. සුඛී සුවපත් බවට පැමිණේවා. මේ සියලුම ඥාති වර්ගයාට මේ බුදුබණ ඇසේවා, මේ බුදු සැනසෙල්ල විඳ ගනීවා. අපි සත්පුරුෂය හැටියට, කල්යාණ මිත්‍රය හැටියට නැවත නැවතත් මේ පින් අනුමෝදන් කරමු. මේ ඥාති වර්ගයාද වහවහාම සව් කෙලෙසුන් නසා සසර දුකින් අත මිදේවා කියලා ප්‍රාර්ථනා ඇති කරගෙන ගාථා කියලා පුණ්‍යානුමෝදනා කරමු.